බුදු සිහිල ගලාලා ලොව නොමිනිස්කම් දුරු වේවා බුදු සිහිල ගලාලා ලොව නොමිනිස්කම් දුරු වේවා නිවන් මඟක සැනසිල්ලේ එනමුදු ලොව ගන අඳුරේ එනමුදු ලොව ගන අඳුරේ බුදු සිහිල ගලාලා ලොව නොමිනිස්කම් දුරු වේවා බුදු සිහිල ගලාලා ලොව නොමිනිස්කම් දුරු වේවා සිරිපතුලේ පහස වෙදී දලදා හිමි රැස් විහිදේ බුදු බණ හඬ ලොව පැතිරේ මිනිසත් කම තව නින්දේ මිනිසත් කම තව නින්දේ බුදු සිහිල ගලාලා ලොව නොමිනිස්කම් දුරු වේවා බුදු සිහිල ගලාලා ලොව නොමිනිස්කම් දුරු වේවා බුදු සිහිල ගලාලා ලොව නොමිනිස්කම් දුරු වේවා. අද ලේ සහ ලය සංගීත සංഭാෂණය ආරම්භ වූයේ ඔබටත් මටත් සමාධිගත විය හැකි තාම උතුම් ප්‍රාර්ථනාවක් සමගයි. අනෙක් අතට ඒ තාම මధుරතර ගායනයක සහ විශිෂ්ටතර පද රචනයක උදාහරණ. ඒ වුණත් ගීතය කියලා කියන්නේ සුද්ධ සාහිත්‍ය හෝ සුද්ධ සංගීතය හෝ නොවේ. ගීතය පිළිබඳව අප රටේ ප්‍රාමාණිකයෙකු වන ගීතය පිළිබඳව පර්යේෂකයෙකු වන මහාචාර්ය සුනිල් දාරත්නයන් ප්‍රකාශ කරන විදියට ගීතය යනු සාහිත්‍යයේත් සංගීතයේත් චාරුතර සුසංයෝගයයි. දැන් මේ චාරුතර සුසංයෝගය කියන වචනයට එක් කළ හැකි ඒ වචනයේ විශිෂ්ටාර්ථයට ලං කළ හැකි ගීත රචනා විශාල සංඛ්‍යාවක් අප රටේ තිබෙනවා. ඒ වගේම ඒවා ගායනා කළ විශිෂ්ට ගායක ගායිකාවන් විශාල පිරිසකුත් අප රටේ සිටිනවා. නමුත් මේ වචනය ඇහෙනකොට මට මතක් වන පළවන රූපකාය ආචාර්ය පණ්ඩිත් අමරදේව. මම හිතනවා මේ චාරුතර සුසංයෝගය කියන චාරුතර සංයෝගය කියන වදනට ආසන්නම රූපකාය මට ශ්‍රව්‍ය රූපය වශයෙන් ලැබෙන්නේ පණ්ඩිත් අමරදේව අතීත රූපයක් වශයෙන්. ඒ වර්තමාන රූපය වශයෙන් මට ලැබෙන්නේ සාර්ධ අමරසිරි පීරිස්. අද අපේ ලේ සහ ලය සංഭാෂණයට
පැමිණ සිටින්නේ සාර්ධ අමරසිරි පිරිස් එතුමාගේ දියණිය ජනනී ඉන්දිරා පිරිස්. මගේ මිත්‍රයා මං හැමදාම කතා කළේ අමරේ කියලා. එනිසා අදත් මේ වැඩසටහනේ මම එහෙම කියන්නේ බලාපොරොත්තු වෙන්නේ. අමරේ මට අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නය දැන් මේ මං හිතනවා ඔබ ටිකක් පමා වීමේ ගායනයට පැමිණෙන්නේ කියලා. දැන් මේක මම හඳුන්වන්නේ මම ඒක දන්න නිසා මම මේ හඳුන්වන්නේ ශ්‍රේෂ්ඨ ප්‍රමාදය කියලා. මොකද ඔබ එතනට එන්නේ මහා විශාල සංගීත ඥානයක්, විශාල සංගීත පද්ධතීන් පිළිබඳ හැදෑරීමක්, විශාල සංගීත සංභාෂණ ගණනාවකට සහභාගී වෙන්න ලැබිච්ච අත්දැකීම් මගින් විශිෂ්ට සංගීතඥයන් ඇසුරු කිරීමෙන් ලැබිච්ච දැනුම භාවිතය මේ විශාල කාරණා ගණනාවක් එක්රැස් කර ගනිමින් තමයි මේ ගායනයට පිවිසෙන්නේ. හැබැයි මං කැමති මේ පමාව ගැන ඔබේ අදහස් දැනගන්න. ඇත මම මේ එකල රජයේ සංගීත විද්‍යාල වර්තමාන සෞන්දර්ය විශ්වවිද්‍යාලේ අපේ පාඨමාලාව අවුරුදු 6ක් ගායනයේ ඒ වගේම වයලින් වාදනය අවුරුදු 5 දෙකම එකවර ගෙවී යන විදිහට තමයි අපේ ශාස්ත්‍රය හැදෑරුවේ. ඉතින් ඒ හැදෑරීමට පස්සේ මට කෙලිම ගුවන්විදුලියට එන්න අවස්ථාව ලැබුණා. වැඩි කාලයක් මම ගත කරේ නෑ. සුමාන කිව්වා වගේ මට රැකියාව හම්බුණා ගුවන්විදුලියේ. ඒ අතරතුර ඉතින් මම නැක ගුවන්විදුලියේ පටිගත කිරීම වලට සහභාගී වෙලා එන ගායක ගායිකාවන් ඒ අය සින්දු කියලා යනවා. ගියාට පස්සේ මේ ගීතය වාදනය කරවා ගැනීමට දරන උත්සාහය මම දැක්කා ඒක ඇතුළේ ඉඳගෙන. ඉතින් ඒක සමහර දේවල් මට එහෙම කියන්න බෑ. ඒක හොඳ නෑ. නමුත් මම ඒ ගැන බොහොම කලකිරීමකින් හිටියා. මොකද මේ වගේ කලාවක් කලාවකම මේ හැම කලාවටම මම ආදරේ. සංගීත විෂය විතරක් නෙමෙයි හැම දෙයකටම මම හැම දෙයක්ම මම අත්විඳිනවා. ඉතින් මේවා මම හිතනවා මේවා මේ එහෙම අයාලේ මේවා පරිහරණය කරන්න ඕනේ එහෙම නෙමෙයි. මේක හරි බොහොම ගෞරවයකින්. Taman ගීතයක් ගෙවුවා නම් ඒක බොහොම ගෞරවයෙන් ඒ අවශ්‍ය මේ අපේ රේඩියෝ සිලෝන් එක අපි ඉස්සෙල්ලා කිව්වනේ එහෙම කියලා කිව්වනේ රේඩියෝ සිලෝන් කියලා කිව්වනේ ඉස්සර ගුවන් විදුලිය කිව්වා පස්සේ. ඉතින් ඒ වගේ තුලින් ප්‍රචාර වෙනකොට ඒක යන පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවා. මොකද ඒකට පිටුපාලා යන දේවල් මම දැක්කා. එතකොට වෙන්නේ මේ කලාව ටිකක් මම සමහර වෙලාවට දැකලා තියෙනවා මේ අහන්නකො 4ට අහන්නකො 5ට අහන්නකො 6ට අහන්නකො කියලා අර ආටිස්ට් කියනවා. සින්දු තැටිය වාදනය කරන එක්කෙනා. ඉතින් ගණන් ගන්නෙත් නෑ වැඩි. එහෙම තමයි. ඉතින් මම පොඩ්ඩක් පසුබැස්සා. මම ඒවා තමයි මම නිකන් හරි විසුරුක දස්සන ගොඩක් දැක්ක වුණේ තුල ඒ කාලේ. ඉතින් ඒ නිසා මට හිතුණා මම හිතනවා මේ විෂයක් හරියට හැදෑරුවට පස්සේ ඒ හැදෑරුවට පස්සේ ඒක කෙරෙහි ගෞරවය වැඩි වෙනවා එන්න. ඉතින් අපි නිකන් ආපස්සට අදිනවා අර වගේ වැරදි දෙයකට අපි යොමු වෙන්නේ නැහැ. ඉතින් මම ගීතයක් ගැව්වත් වෙන්නේ මටත් ඒක තමයි කරන්න වෙන්නේ. ඉතින් මම එහෙම පසු බාලා හිටියා. කීප දෙනෙක් විතරයි හිටියේ බොහොම වැදගත් විදියට තමන්ගේ ගමන ආපු. මම ඒක කියන්න එපායි. ඉතින් කොහොම වුණත් මම හිතන්නේ ඒ කාල සීමාවේ තිබිච්ච ඒ ගායකයෙකු ගායිකාවක එන පිළිවෙල ඒකයි. ඉතින් ඒ නිසා මට ඒක පොඩ්ඩක් මොකද මම මේ ගැන හරි ගෞරවයෙන් ඉගෙන ගත්ත කෙනෙක් හැටියට මට ඒක කරන්න හිතුන්නේ නැහැ. ඔබට තාම සාධාරණ අයිතියක් තියෙනවා. මොකද ඔබ ඔය කතාව කියන්න මොකද ඔබ ඉතා දීර්ඝ කාලයක් මේ රටේ විශිෂ්ට ගායක ගායිකාවන් පිටුපස ඔවුන්ට සංගීතය සැපයීමෙන් ඔවුන්ගේ සංගීත කලා ව්‍යාපාරයට සම්බන්ධ වෙච්ච කලාකරුවෙක් විදිහට. ජනනී ඔබ දේවි බාලිකා විද්‍යාලයේ සංගීත ගුරුවරිය. ඔබේ පියා අපේ රටේ විශිෂ්ට ගායකයෙක් වෙනවා වගේම ඔබ මං හිතන්නේ සංගීතය ගැන ඔබේ හැදෑරීම අපිට ඉතින් එතනින්ම පැහැදිලි. ඔබ සංගීතය පියා වගේම හදාරා මේ කාරණාට බහැපු කෙනෙක් විදිහට. මට කියන්න වෘත්ති ජීවිතේ කොහොමද? ගුරු ජීවිතය ඇත්තටම තෘප්තිමත්. මම මේ කැමැත්තෙන් දරුවන්ට උගන්වනවා. ඒ කියන්නේ සංගීත හැදෑරීම තුලින්වත් දේ දරුවන්ට දෙනවා. ඇත්තටම ගුරු දිවිය තෘප්තිමත්. ඇත්තටම මේ ඒ දරුවෝ කෝ වගේද? දැන් ඔය මේ සංගීතයේ හදාරන වත්මන් තරුණ දරු පරපුරේ තිබෙන මේ පිළිබඳව තිබෙන කැපවීම
අභ්‍යාසය කොයි වගේ එකක්ද? ඔව් නෑ ඇත්තටම කැමතියි. ඒ කියන්නේ දැන් අපි දේවි බාලිකා විද්‍යාලය ගත්තාම මේ ගණිත විෂය සහ විද්‍යාව විෂයෙන් තමයි ඉහළට යන්නේ දරුවෝ. ඉතින් නමුත් සෞන්දර්ය විෂයට බොහොම කැමතියි. ඒගොල්ලන්ගේ මං හිතන්නේ අර මානසික පීඩනය සමනය කරගන්න ඒගොල්ලන් කැමැත්තෙන් ඇදෙනවා ඒකට මේ ඒ විෂයට සංගීත විෂයට බහුතරයක් ඉන්නවා සංගීත ඉගෙන ගන්න දරුවෝ දේවි බාලිකා විද්‍යාලයේ. දැන් ඔබ කියන විදිහට නම් මේ මොන විෂය හැදෑරුවත් සංගීතය හැදෑරුවට කමක් නැහැ. ඒ තරම් හොඳයි. සංගීතය අනිවාර්යෙන් ඊළඟට උඩ අහන්න තියෙන්නේ මේ ඇත්තටම ළමයි සංගීතය හදාරනවා වගේම සංගීතය රසාස්වාදය කරනවද? සංගීත රසාස්වාදය කරනවා ඒක කොතෙක් දුරට අර හොඳ දේ ග්‍රහණය කර ගන්නවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඒක ඉතින් ඒක අපි හරහා තමයි මේ දරුවට ලබා දෙන්න උත්සාහ කරන්නේ. කළ යුත්තේ. හොඳයි ජනනි අපි කතා කරමු. අපරි ඔබේ මීළඟ ගීතය කවුරුවත් නැහැ. කවුරුවත් නැහැ කවුරුවත් නැහැ එගොඩට යන්නට එගොඩට යන්නට ඉරකල වෙටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තැරුමකෝ ඔහෙ තිබුණාවේ කවුරුවත් නැහැ කවුරුවත් නැහැ දවසම පාලම හැදුනා පාලම් මූලේ හින හඬ ඇසුනා කිරල කැලෑවේ කුරුළු කොබෙයන් ගමහැරදා යන්න ගිහින් කවුරුවත් නැහැ කවුරුවත් නැහැ එගොඩට යන්නට එගොඩට යන්නට මෙතුවක් නොමගිය බර අද දවසේ මට හිනහිගෙන යනවා වාගේ කවුරුවත් නැහැ කවුරුවත් නැහැ එගොඩට යන්නට එගොඩට යන්නට ඉරකල වෙටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තැරුමකෝ ඔහෙ තිබුණාවේ කවුරුවත් නැහැ කවුරුවත් නැහැ
විසාර්ධ අමරසිරි පිරිසුන් අපේ රටේ ජීවමාන ගහන්ධර්වයෙක් බවට ඒ ගීතයම හොඳම සරි දර්ශනයක්. අමර මේ ගීතය රචනා කළේ හේමසිරි ගුණතුංග. ඒ වගේම මම අහන්න කැමති ඉතා වැදගත්ම ප්‍රශ්නයක් මේ ගීතය සංගීත නිර්මාණය කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස. දැන් ප්‍රේමසිරි කේමදාසයන් සහ ඔබ අතර සංයෝගය මම දන්නවා ඉතාම ගැඹුරු සහ ඉතාම දීර්ඝ එකක්. අපි එතුමා ගැන මොකක් හරි කියන්න ඕනේ. ඇතම මේ මම රජ සංගීත විද්‍යාලය ඉගෙන ගන්න කාලේ ඉඳලම එතුමාගේ නිර්මාණ වලට මම යනවා චිත්‍රපටවල ඔය සන්දහවනි ගැන්ටාටා ගීත පටිගත කිරීම වලට සහභාගී වෙනවා. එහෙම පසුබිමක් වුණා ඒ කාලේ ඉඳලම. මේ ගීතය ඇත්ත වශයෙන්ම මේක මේ ගුවන්විදුලි අපේ ටෙක්නිකල් ඇසිස්ටන්ට්ලා කියන මේ ක්‍රියාකාරී සහායකවරුන්ට මේ වැඩමුළුවක් පවත්වන්න ආවා ඉංජිනේරු මහත්මයෙක් මේ ඩොයිචෙල් ජර්මන් ඩොයිචෙල් ගුවන්විදුලි ආයතනයේ. එතුමා ඇවිල්ලා එතකොට මම ගුවන්විදුලි සංගීතාංශයේ අධ්‍යක්ෂකවරයා හිටියේ. මට කිව්වා මේ ගීතයක් පටිගත කරන්න ලෑස්ති කරලා දෙන්න කියලා. හොඳ ස්ටුඩියෝ තාක්ෂණයේ ඇත්තේ ස්ටුඩියෝ තාක්ෂණයේ තමයි මේ දැන් පුහුණු කරන්න යන්නේ මේගොල්ලන්ට. මේ අපේ OSලට. ඉතින් මේ ගීතය මැදිරිය තුලම කේමදාස මාස්ටර් රචනා කළා. මේ සංගීත නිර්මාණය කළා. ඉතින් මේක කියන්න කෙනෙකුත් හිටියේ නැහැ. මම කිව්වා ඉතින් මේ ගීතේ. ඉතින් මේක තමයි පළමුවම ස්ටුඩියෝ තාක්ෂණයේ යටතේ ගුවන්විදුලි පටිගත කරපු ගීතේ. ඉතින් අනිත් තවත් පසුබිමක් තියෙනවා මේ ගීතේ මේ කියන ප්‍රකාශනයේට මේ මගේ ගම්පියස මේ ගඟෙන් වටවෙච්ච පරිසරයක් බොල්ගොඩ ගඟ. ඉතින් මේ ගඟ හරහා මේ පාරු පදවල තමගේ ජීවිකාව කරගත් දරු පවුල් රැකගත්ත පාරු කවුරුවෙක් හිටියා. ඉතින් කැලණි පාලම ගැලවුවනේ අපේ කළු පාලම. ওই පාලම ගෙනල්ලා සවි කරා මේ බොල්ගොඩ ගඟ හරහා. ඉතින් අර පාරු කරුට ඔහුගේ ජීවිකාව කරගන්න බැරුණා. එතනින් එහාට දරු පවුල අසරණ වුණා. ඉතින් මේ වගේ සමාජ යථාර්ථයන් අපිට පේනවා. ඉතින් ඒවා අපේ නිර්මාණ වලට වස්තු විෂය වෙනවා. ඉතින් මේක හරියටම හේමසිරි ඒ පසුබිමත් අල්ලලා මේ ගීතය රචනා කළේ. ඒ සමාජ යථාර්ථය පිළිබඳ ඔබේ සංවේදීකම මම හිතන්නේ ඔබේ ආරම්භයේ ඉඳන්ම තිබුණා කියලා මම හිතන්නේ. දැන් ජයන්ත මේ අපේ රටේ බලුවා මේ පුදුමාකාර සමාජීය පරිණතියකින් පුදුමාකාර චිත්තවේගික පරිණතියකින් මේ නිර්මාණය වෙච්ච ගීත කීපයක් තියෙනවා අපේ රටේ. දෙකක් තමයි ඔය ලඳුනේ ගීතය. රම්බණ්ඩා ශ්‍රීවිරත්න කියන විශිෂ්ට ගීපද රචකයයි ආචාර්ය ප්‍රේමසිරි කේමදාස කියන විශිෂ්ට සංගීතඥයයි අමරසිරි පීරිස් කියන විශිෂ්ට ගායකයයි මේ තුන්දෙනාගේ සමාජ පරිණතිය. හරි අත සමාජ යථාර්ථය ආදාරදී මට මතක් වුණේ. මේ ඒ සංවේදීකම ඒ ඌමනාව එක්වරම ප්‍රකාශයට පත්වෙච්ච ගීතය වගේ මම හිතන්නේ ඔබේ ප්‍රථම ගීතේනේ. ප්‍රථම ගීතය කියන්නේ මේ කැසට් පටයකට කරපු පළමු ගීතය. ප්‍රථම ගීතය තමයි බුදු සීල කළා. මගේ හරි මුල් කර ඒක මගේ මයික්‍රොෆෝනයක් ඉදිරියේ මම කටහඬ අවදි කරපු මුල්ම ගීතේ. ඒ බුදු සීල කළා. ඊට පස්ව තමයි මේකත් අහමු සිදුවීමක්. මේක වෙන කෙනෙක් කියන්න හිටපු ගීතයක්. ඔව්. ඉතින් පටිගත කිරීමට අර පුරුදු පරිදි මම ගිය වෙලාවේ මේ ගිහලා ඉවරලා මම යන්න ලෑස්ති වෙනකොට මට මේ පොයි සින්දුවක් තියෙනවා කියන්නේ කියලා කිව්වා. ඉතින් මම ඒ වෙලාවේ මාස්ටර් කිව්වා මේක මේ කාටවත් හදපු සින්දුවක් නේ. ඒක මේක මමලට ඒ කියන්න හදපු කෙනා මාත් එක්ක විරසක වෙන්න පුළුවන් මේක මම කිව්වොත්. ඉතින් මේක මම කියන්නේ නැහැ. මට බෑ. කියන්නේ මේ ලඳුනේ ගැන මේ කියන්නේ. ඔව් ඒ කියන්නේ මේ ඒ කියන්නේ කියන්නේ. පස්සේ මාතුක පැහැින්නදෝ කියන්නේ කිව්වා. ඊට පස්සේ ඒක ටේක් එකයි වගේ මේ මම ඒක රියස් කරලා සින්දුව ලියලා වැඩ කටයුතු මම හුඟක් කෙරුවේ පටිගත කිරීමේ. ඉතින් මට ඉතින් එකපාරෙන් කියන්න පුළුවන් වුණා. ඉතින් කෙනා මාත් එකපාරෙන් නැවතු ඇති කියලා. පස්සේ මම වෙනස කරන්නේ නැහැ. තව පාර මේ ගමු. නෑ ඇති ඔය. පස්සේ කියන්නම දුන්නේ නැහැ එකක්වත්. දැන් සාමාන්‍යයෙන් අපිට ගීතයක් කියලා ජයමටපත් වෙන්නේ නැහැ නේ. තව පාරක් කියනවා ඊට පස්සේ හොඳට කියන්න පුළුවන් නේ. නෑ නෑ මේක තමයි හොඳ. ඉතින් අපි ඇයි එහි එක මොහොතක්වත් අපි රස නොවිඳින්නේ ඒක. අපි පොඩ්ඩක් පදකිපයක් ගාන කරමු. මේ ගීතවල යම් පොඩි ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. ඔව් කමක් නැහැ. කොටසක් ඔබගේ ඉල්ලීම් පරිදි ගානනම් ලඳුනේ ඔබේ දැස
දැකගත්තෙමි සැඳ කලක ලඳුනේ දෙනෝ දහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නෑ කම නොකියන විදිසරණ ලඳුනේ තෙල් මල්ගෙන දොත පුරා මුනිකුටියට පියමන් වන ඔබේ දැස දැකගත්තෙමි සැඳ කලක ලඳුනේ මේ නොවන ශක්තිය පිළිබඳව අපි විරාමයෙන් පසු කතා කරමු. ප්‍රිය රසික රසිකාවියනි, ගීතය සිනමාවට යොදා ගැනීම පිළිබඳව අපේ රටේ ඉතාම විශිෂ්ට අවස්ථා ත්‍රිත්වයක් තිබෙනවා. ඉන් පළවෙන්න මා දකින්නේ සස්සමුදුර චිත්‍රපටයේ සිනිඳු සුදුපුතු තලාවේ ගීතය නිර්මාණය වීම. දෙවැන්න බඹරය චිත්‍රපටයේ හඳුනාගත්ත ඔබමා ගීතය නිර්මාණය වීම. දෙවැනි අවස්ථාව මා දකින්නේ සිරිමදුර චිත්‍රපටයේ කන්‍යාවි ගීතයේ නිර්මාණය වීම. දැන් මේ ගීත තුන ගත්තාම කන්‍යාවිකින් ඔබේ ගීතේ ඔබ චිත්‍රපට පසුබිම් ගායකයෙකු විදිහට දොරට වැඩිය මොහොත. ඒ විතරක් නෙවෙයි ජයන්ත, ඔය ඒ කාලේ වෙනකොට ඇත්ත වශයෙන්ම මට මතකයි කේමදාසයන් සහ බොහෝ සංගීතඥයන් මේ අමුතු හඬවල් හොයමින් හිටියා. මොකද ලොකු අවකාශයක් තිබුණා චිත්‍රපට ගීතය. චිත්‍රපට ගීතය ඒ වෙනකොට කිසියම් මට්ටමක තැනකට ඇවිල්ලා තිබුණේ. දැන් ගීතය දාගෙන තිබ්බ හැමදාම අපේ චිත්‍රපටවල. නමුත් මේ චිත්‍රපට ගීතය කියන එකට ඌමනා කරන යම් විශිෂ්ටාර්ථයක් දනවන්න සමත් ගීත සම්ප්‍රදායක් හදන්න ඕන කරලා තිබුණා. ඒ වෙනකොට තමයි කේමදාසයන් මේ ඔබේ හඬ හොයාගන්නේ. මේකත් එක්ක හරි විශාල වෙනසක් වෙනවා. අර මම කලින් කිව්ව දෙක වගේම පොඩ්ඩක් මම කැමති මේ මතකයේ අවදි කරනවාට කොහොමද ඒ කාලේ මම හිතන්නේ ඔය ඒ කාලේ අත් වශයෙන් මේ අපේ සිනමාව දකුණු ඉන්දියානු සංස්කෘතියට නතු වෙලා තිබුණේ. ඒ කාලේ ගීත චිත්‍රපටයක 10ක් විතර තියෙනවා. ඒ සමහරව ඊටත් පෙරිය තියෙනවා. මොකද ගීත තුලින් තමයි චිත්‍රපටි බලන මිනිස්සුන් යොමු කරන්නේ. ඉස්සර සින්දු ටික තමයි ගුවන් විදුලියට එන්නේ. ඒ සින්දු ටික වාදනය වෙනවා තැටිය. ප්‍රොඩියුසර් කරනවා ඒක කාලේ ඊට පස්සේ ඒක පොපුලර් වෙන අතරේ තමයි අර දවස් හරියට පටන් ගන්න. ඉතින් එහෙම සංස්කෘතියක් තිබුණා. ඒක වෙනස් වුණේ කේමදාස මහත්තයගෙන් එච්චර ගොඩක් සින්දු දාන්න ඕනේ නැහැ චිත්‍රපටයකට. වාණිජ පැත්ත නිසා එහෙම වෙන්නේ ඇති. නමුත් හොඳ සභාව මට්ටමේ ගීත මේ චිත්‍රපට එනකොට සිනමාව වන්ටවට එනකොට මේකේ සමස්ත තිර නාටකයට ගැලපෙන බද්ධ වෙන අයුරෙන් එක ගීතයක් තේමා ගීතයක් හදනවා. ඒ සංස්කෘතිය සලම කේමදාස මහත්තයා තමයි මම හිතන්නේ. ඒ පළමු ගීතත් හොඳ සිනමානුරූපී ගීත. ඉතින් මෙයත් එහෙම හිතනවා හරිම බරසාර ගීතයක්. වචන ලූෂන් බ්ලසිංගලන්ගේ වචන මාසෙක මම හිතන්නේ හොඳම සුවිශේෂම නිර්මාණ හැටියට මම දකින්නේ මේ ගීතේ. ජනනී, දැන් ඔබ මට මතක් වෙන්නේ ඔබ සංගීත ගුරුවරයෙක් කියන කාරණාවයි. ජනනී, දැන් මේ පියා මේ විස්තර කරන කාරණාත් එක ගත්තාම සංගීතයේ උගන්වන දරුවන්ට උගන්වන ගුරුවරයෙක් විදිහට ඒ වගේම හොඳ රසිකාවියක් ඒ වගේම ගායන වේදිනයක් වශයෙන් මේ සාකච්ඡාවට ඔබ මැදිහත් වෙන්නේ කොහොමද? ඔව්, දැන් අපි ඇත්තටම මම නම් ඉගෙනගෙන තියෙන ශාස්ත්‍රීය සංගීතය සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන්. හැබැයි මම එළියට ඇවිල්ලා නැවත බටහිර සංගීතය ඉගෙන ගන්නවා. එතකොට දැන් ඒ දෙකේම සංකලනයකින් දරුවන්ට ඉගැන්විය යුතුයි. මොකද ශාස්ත්‍රීය පැත්තම නෙමෙයි. ශාස්ත්‍රීය පැත්තට අමතරව දැන් අපි අනාගතයේ සංගීතය ගලාගෙන යන විදිහත් එක්ක අපි ළමයිට එකක් දෙන්න ඕනේ. ඒත් බටහිර සංගීතය මුස්කු කරලා දරුවන්ට උගන්වනවා. හැබැයි ජනනී, මේ දැන් ඔය සරල ගීතය එහෙම නැත්නම් ඔය සරලව ඔබ කියන කාරණා
හැමතිස්සම පෝෂණය වන්නේ ශාස්ත්‍රීය සංගීතයෙන් නෙමෙයිද? පෝෂණය වෙන්නේ හැමතිස්සම. ඔව් ශාස්ත්‍රීය සංගීතය ඒකෙන් පෝෂණය වෙලා තමයි. ඒ කියන්නේ මූලික අධ්‍යාපනයේ ශාස්ත්‍රීය සංගීතය ලැබිය යුතුයි දරුවෙක්. ඒක හරහා මේ බටහිර සංගීතය අධ්‍යයනය කළ යුතුයි. ඒ දෙකේ සංකලනයක් මගින් තමයි ඉදිරියට යා යුත්තේ. ඒ කියන්නේ ඔබ කියන්නේ ඇත්ත වශයෙන්ම පෙරදිග වේවා බටහිර වේවා මේවැය මුල් ශාස්ත්‍රීය කොටස් දරුවන් දැනගත යුතුමයි කියන කාරණාව. අනිවාර්යයෙන්ම. ඔව්. හොඳයි අපි ඊළඟ ගීතයට යමු. වලාගතුල සිරියානේ උණුසුම් හිරු කෙඳි හොරවා ඉන්දචාප කුමාරයා ඉදා වැටෙනවා මල් සුගන්ධයෙන් නෙළවෙන ලතා මඩුල්ලේ läගගෙන රැන් රැන් සියතුන්ගී සින්දු කියනවා ජීවිතය වගේ මුමුණන ආදරය වගේ දිලිහෙන දියතරංග පොකුරක් එළියෙන් නලියනවා නොදරුවකු අතින් බොඳ වුණ සිතුවමක් ලෙසින් සුන්දර පාතරැනකින් දසඟත රටාවියනවා කිරිවැදී නටන ගොයමට මිදුමින් වැටි පිණිකට රන්දමක් ලෙසින් ගෙලවට රනින්දිලෙනවා හෙටක් ගැන යමක් නොදකින හෙටක් තිබේදැයි නොසිතන කෙනෙක් මධුවිතක් තොල්ලාග කවරගන්නවා වලාගතුල සිරියානේ උණුසුම් හිරු කෙඳි හොරවා ඉන්දචාප කුමාරයා නිදා වැටෙනවා මල් සුගන්ධයෙන් නෙළවෙන ලතා මඩුල්ලේ läගගෙන රැන් රැන් සියතුන්ගී සින්දු
බඳු කියනවා ආචාර්ය ප්‍රේමසිරි කේවදාසයන්ගේ සංගීතයට පද රචනා කළේ සුනිල් රත්නායක. ඔව් මගේ ආදරණීය නිෂ්පාදකයා. මේ ටෙල්ලන්ට ගීතයක්. දලරල පෙළ. දලරල පෙළ. අමරි මං ඔබේ දකින ඊළඟ විශේෂය තමයි මේ ඔබට භාග්‍යයක් ලැබුණා එහෙම නැත්නම් අවස්ථාවක් ලැබුණා. මේ මාධ්‍ය තුනේම එකම කාලයක වෙන හිටින්න. මම මේ කියන්නේ දැන් මේ ටෙල්ලාට විතරක් නෙමෙයි. ටෙල්ලාට ඔබ ගීත ගායනා කරපු අවස්ථා ගණනාවක් තියෙනවා. චිත්‍රපටෙත් එහෙම. වේදිකා නාට්‍ය මට මතකයි මම විතර කියන්න ඕනේ ජයන්ත අමරසිරි මේ නාට්‍ය කණ්ඩායම එක්ක නාට්‍ය බස් එකේ ඉතාම දුර බැහැර පළාත්වලට සංගීතය සපයන්න ගිය කලාකරුවෙක්. ඒ කියන්නේ ඒ දුකක් දන්නවා. මෝරා මද වරසාද් දවල භීෂණ ඒකම නාටවලම පස්සේ යනවා ගිල්ලා වලින් යනවා පිට්ටි ගින්දර සිං කරන්න ඕනේ ලයිව්. ඔව් ලයිව්. එතකොට අර කිල කියලා කියන තැන කෑල්ල. ඔව්. ඒ දවල භීෂණ. දවල භීෂණ. කිල කියනවා. ඕ පිටපතට හැන්ඩ් ගෑ ගන්න ඕනේ. ඒක ලයිව්. පස්සේ අන්තිමට දල්සිරි කිව්වා මේ අපි මේක රෙකෝඩ් කරලා ගමු නැත්තම් මේක හරි පස්සේ මං ගිහලා මාස දාතක මේ තනවා මේකෙම රෙකෝඩ් කරා දරුවේ දවල් භීෂණගේ. ඉතින් මේ නාට්‍ය රාශියක ඩොක්ටර් සරත් චන්ද්‍රගේ මහා සාර හැබැයි නාට්‍ය ශාස්ත්‍රයේදී දිගටම ඒ දවස්වල ගියා. ඔව්. ඒක මම දන්නේ කොහොමද කාලය හැගත්තේ කියලා. දැන් නාට්‍ය කරනවා කියන්නේ දැන් නාට්‍ය කීපෙක ඉන්නවා කියන්නේ ඒ නාට්‍ය බස්වල ඔකව යන්න බෑ. ඒ කාලේ නාට්‍ය හොඳටම යන කාලේ. අර නාට්‍ය හොඳට දාවඩේ වෙනවා. මට මතකයි මේ ලුම්බිනියේ ෆස්ට් ෂෝ එක සෙකන්ඩ් 6:30 ෂෝ එක වෙනම තියෙනවා. මම SLBC එකේ අන්තිම ක්ලාසිකල් ප්‍රෝග්‍රෑම් එක ප්ලේ කරලා එකපිනි කරලා එනකොට අර 6:30 ෂෝ එකේ සෙනග එරලා එන්නේ මේ ෆිල්ම් මෝල් එකකින් එන සෙනගක් වගේ ඉන්නේ. ඒ තරම් සෙනගක් නාට්‍ය බලන්න. අද එහෙම දකින්න නෑ. අපිට මට ඒ නිසා තා ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් ඔය මේ ඔබේ හඬේ දැන් ඔය ඔබ ඉස්සෙල්ලා ගායනා කරපු ගීතයේ දිවිච්ච මේ තානික විවිධත්වය. මේ ටෝනල් වේරියේෂන්ස්. දැන් මේවයි මේ අභ්‍යාස හම්බනේ ඔය හැමතැනකම හිටපෙද්ද මං හිතන්නේ. දැන් ඊට අමතරව තව එකක් මම දන්නවා. ඔබ රොස්කෝ විලියම්ස් කියන මේ ප්‍රකට බටහිර ගායකයාගෙන් මේ ගායනය හැදෑරුවයි කියලා. ඔබතුමාගේ මේ වෙදහමිනේ ටෙලිනාට්‍යයට තමයි කරන්න ආවේ. මේ භූමියේම මෙතනම. නේකෝ. ඉතින් ඊට පස්සේ හිමදාස මාස්ටර් කිව්වා මේ පොඩ්ඩක් රොස්කෝෙන් පොඩ්ඩක් අහගමු පොඩ්ඩක් මේ ටෙක්නික්ස් ඔක්කොම. පස්සේ උදේන ඔය ශාලිකායකේ නාරායන්පේට රින්ඩි සිල්වා කියලා ඉස්පීට් හොඳ ආටිස්ට් කෙනෙක් කියා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඉන්න ආටිස්ට් කෙනෙක් ඇමරිකාවට වැඩිපුර හිටියේ. ඉතින් යා ලංකාවට ආවම මේ ගී උතන යාගේ ගී. යා සොප්‍රානෝ කෙනෙක්. ඉතින් මේ එතනට යනවා. එතන තමයි මේ ක්ලාස් එක දුවන්නේ. අවුරුද්දක් විතර හිටියා. ඔව් මට මතකයි මාළි බල සිංහල ආවා. එතකොට නිරෝෂත් ආවා. අල්ලා ඒගොල්ලෝ වැඩි හිරුනේ හැල්ලා ගියා ඒගොල්ලෝ. මම ටිකක් ඉගෙන ගත්තා. ඉතින් අර මේ ඩයෆ්‍රෑම් එක හරහා එන ශක්තිය ගන්න හැටි වෝකල් කෝඩ්ස් වලින්. ඒකෙන් තමයි මට තේරුනේ මේ වචනයකට අර්ථයක් දෙන්නේ කොහොමද හඬින්. යාර බොඳ වී කියන්නේ මතකනේ. ඔව්. බොඳ වී මට මතකයි මේ ඔබට මතක ඇති මේ නිකෝ ස්ටුඩියෝ එක දෙතරෝ සිංහල සිංහලට බලු මේක දලෙල්ලෙම වෙවුලනවා. හරියට ගත්තොත් මෙතනින් ඉහළ ලෝ රේන්ජ් එකකින් ඉඳලා ගත්තම ගලනකොට අර මේ මෙතන විජේරාම හන්දියට ඇහිනවා. ඒකට ඇහිනවා වයනතු. ඒතර පවර්ෆුල් වොයිස් එක. අර සන්තෝසයි හඬ පිළිබඳ විද්‍යාව ප්‍රගුණ කරපු ගායකයෙක් වශයෙන් අමරසිරි පීරිස්ගේ ඒ අභ්‍යාසයන් ඔගේ කලාවට එකතු වෙලා තියෙන ආකාරය තාම අපූර්වයි. ජනනී මේ නන්දා කෝරළගේ ඔබේ මව. ඇත් ගුරුවරියක්. ඇයත් රජයේ සංගීත විද්‍යාලයේ උපාධිධාරිණියක්. දැන් මේ PS ප්‍යාගේ සහ මවගේ ආభాෂයෙන් ඔබ කොයිතරම් පෝෂණය වෙලා ඇද්ද කියන ප්‍රශ්නේ මම අහන්න යන්නේ නැහැ. මම ඔබේ පෞද්ගලික ජීවිතේ පොඩ්ඩක් දැනගන්න කැමතියි. මම විවාහකයි. මට එක දියණියක් ඉන්නවා. ස්වාමි පුරුෂයා මේ සිවිල් ඉංජිනේරුවෙක් වශයෙන් සේවය කරන ශාලිත් කුමාරසිංහ. දියණිය දැන් ඕස්ට්‍රේලියාවේ තමයි ඉගෙනුම ලබන්නේ. වැඩිදුර අධ්‍යාපනයට ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා ඉන්නවා. හොඳයි අපි මීළඟ ගීතයට යනවා.
සඳුද අවදියෙන් තරුද අවදියෙන් මේ නිශාන්තයේ ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි තනි උන වසන්තයේ සඳුද අවදියෙන් තරුද අවදියෙන් මේ නිශාන්තයේ ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි තනි උන වසන්තයේ දිසුනේ නෑනෙතමානෙක ඔබ ළඟ තනිවම අද මා තනිවම සඳුද අවදියෙන් තරුද අවදියෙන් මේ නිශාන්තයේ ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි තනි උන වසන්තයේ මගේම කඳුලක් මේ පිළිමිදු ලෙස ඔබේ කවුළුව ළඟ පිපි මල් පෙති මත සඳුද අවදියෙන් තරුද අවදියෙන් මේ නිශාන්තයේ ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි තනි උන වසන්තයේ සඳුද අවදියෙන් තරුද අවදියෙන් මේ නිශාන්තයේ ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි තනි උන වසන්තයේ ප්‍රිය රසික රසිකාවියනි අප අද තරමක් අවධාරණය කළ සාහිත්‍යයේ සහ සංගීතයේ චාරුමය සංයෝගය පිළිබඳව සනිදර්ශනයක් අපට සැපයේ හැකි ඒ ගීතය රචනා කළේ ප්‍රියානන්ද විජේසුන්දර. දැන් මේ විශේෂයක් තියෙනවා මේ ගීතයේ සංගීතයත් ඔබ විසින්මයි. අපරි පොඩක් කියන්නකෝ ඒ ගැන. මේක ඉස්සර මට මතකයි අපේ ප්‍රියානන්ද විජේසුන්දර මේ හොරණ තක්ෂිලාවේ ඉගෙනුවා. විද්‍යාරත්න ඉගෙනුවා සිංහල භාෂාව ඉගෙනුවා. ඒ අතරතුර ඔහු මේ ප්‍රසංග හොඳ ප්‍රසංග සංවිධායකයෙක් හොඳ ප්‍රසංග මෙහෙවන්නෙක්. ඉතින් ඔහුගේ ගීත කීපයක් මම කලින් සනත් අයට මට මතකයි සනත් අයගේ සින්දුවක් කියලා දුන්නා. ඉතින් මම මටත් මගේ දෙවෙනි ප්‍රෝග්‍රෑම් එකට ගීත ටිකක් කියලා දෙන්න කියලා සීත 3-4ක් ලියලා දුන්නා. මම තෝරගත්ත මේක. මේකෙන් කියවෙන්නේ මම දුරස්ත ආදරයක් ගැන කියවෙන්නේ. මේ දැන් අපි හිතමු තමන්ගේ ප්‍රියම්බිකාවෙන් වෙන් වෙලා අපේ රටක රැකියාවක් කරන කෙනෙක්. ඔහුටම අදාළ ගීතයක් මම හිතන්නේ. ඒකයි ඔක තමයි කියන්නේ.
ඉතින් විප්ලබ්බ සුංගාරය බොහෝ ලම්බසුම්ගාරය ලස්සනට ප්‍රකාශයට පත්තර ගීතයක්. අපි යන විරාමයකට. සංගීත අධ්‍යාපනය පිළිබඳව ඔබේ තිබිච්ච උනන්දුව ඒ වගේ මේ අධ්‍යාපනය ඉතාම සුපිරි පලයක් විදියට ඔබ දකිට මං කැමති. හැබැයි අමතක නොකර යුතු කාරණාවත් තියෙනවා ඔබේ පියවුරුමයක් තියෙනවා. ඔබේ පියා ඉතාම් ප්‍රකට සංගීතඥයෙක් ඇල්බට් පීරිස් මහත්තය. එතුමා ගැන කියන්න බෝනි. මගේ පියා මාස්ටර් යෝගේ ඉටපු රූපසිංහ මාස්ටර් ඒ පළවෙනි ගෝලයා පළවෙනි ගෝල අල්වරය එම තමයි කියන්නේ මේ හරි එතුමා එනවා සමානලාට ඔය ඇවිල්ලා නවතින ශාලිම හොටෙල් එකේ මට දාන්න. ඉතින් තාත්තව හමු වෙන්න සමානලාට එනවා අපේ ගෙදර එනවා. ඇවිල්ලා ඊළඟ තියෙන ඔහුගේ ගුවන්විදුලි වැඩසටහනකට තමයි විශේෂයෙන් එන්නේ. ඉතින් ඒ පිළිබඳ පෙර පුහුණු වීම කරගන්නවා. ඉතින් ඒ අතරතුර ඉතින් මම ඒක බොහොම කුඩාවදී මට මතකයි එතුමාට හොඳට වයලින් එක ගහන්න පුළුවන් තබ්ලා එක වාදනය කරන්න පුළුවන්. ඉතින් ඒ ආභාස තමයි අපේ තාත්තටත් ඒවා හොඳට වයලින් ගහන්න පුළුවන් තබ්ලාවත් හොඳට ගහන්න පුළුවන් ගායනයට අමතරව. ඉතින් ඔය 1950 දශකයේ ආවා වර්ගීකරණයක් කරන්න ශිල්පීන් මම පළවෙනි වර්ගීකරණයක් නෑ පළවෙනි ශිල්පීන් සංඛ්‍යාව තෝරගන්න ගුවන්විදුලියට පණ්ඩිත් රතන් ජයකර් වැඩිතුමා ආවා. ඇවිල්ලා ඉතින් අපේ රූපසිංහ මාස්ටර්යි තාත්තයි ඔක්කොම එක ඔඩිෂන් එකට ගියේ. රූපසිංහ මාස්ටර්ට ලකුණු 80යි තාත්තට 78යි. ඒක අර පැරණි අර ගල් රෝල් වල හදන්නේ අර ලියන්නේ අකුරු. මොකද ඒක රෝනියෝ ක්‍රමය. ඒ කොළ තියෙනවා වයනක තිය අම්මා ළඟ තියලා අර පෙමුණු ඒවා. ඉතින් ඒ කාලේ තාත්තට පුළුවන් දුන්නා මේ මාසෙකට පැය කාල 3ක්. පැය කාලක වැඩසටහන 3ක්. අද වගේ නෙමෙයි. ශිල්පී සංඛ්‍යාව අඩුනේ. ඉතින් ක්ලාසිකල් මියුසික් ඊට අමතරව සංගීතයේ 25 වසරකට පෙර කියලා වැඩසටහනක් තිබුණා. ඒක නෘත්‍ය ගායනා වගේ ඒවා. ඉතින් ඒ වගේ විශේෂ වැඩසටහන් වල තාත්තා සහභාගී වෙනවා. මම ඉතින් යනවා ඒ කාලේ පොඩි කාලේ. ඉතින් ඒ ආభాෂය තමයි ගෙදර සපින එකක් තුන ෆුට්බෝල් සපින එකක්. ඒකට මේ අපේ අම්මා හොඳ ලස්සන අර රෙදි වලින් හදන්නේ නිකන් බීකු දාලා ලස්සන ඒ කාලේ මේ නිකන් අර බිරලු ඒවා දාලා ඒකට තමයි මේක තියෙන්නේ. කන්නඩිය වගේ. ඒක ගෙන්නුවේ මේ සපින ඒ කාලේ ගෙන්නුවේ මේ කාගිල්ස් කම්පැනි. මම තමයි දැන් ගෙන්නේ. ඉතින් ඕක තියෙනවා. ඉතින් අපේ අම්මා මට මොකක් අල්ලන්න දෙන්නේ නැහැ. හරිද? නෑ තාත්තා අල්ලන්න දෙන්නේ නැහැ ඔකට. පස්සේ අම්මා තාත්තා ගියාට පස්සේ මම ඕක දිගහැරලා උඩට අරගෙන මෙහෙම තියලා පුටුවක් තියලා මුසමදි. මෙහෙම කොට්ටයක් තියලා මෙහෙම මේ අම්මා මෙහෙම කකුලෙන් පාගනවා මම මෙහෙම එහෙම තමයි ඒ ඉතිහාසය. ඒ පසු මෙහෙම තමයි ආවේ පියාගේ පියවුරුම කියන්නේ ඒක. පියවුරු එක තමයි. ජනනී දැන් මේ ඔය සීයව දැකලා තියෙනවද? සීයව මතකයක් නැහැ එහෙම අපි බොහොම කුඩා කල නැති වෙලා තියෙන සීය. හැබැයි ඔයා කියන්න ඕනේ ඒ වුණාට දැන් ඔබේ ගෙදර පියා ඔබේ පියාගේ සංගීත සංഭാෂණය ඔබ දකින්න ඇතිනේ. ඒ ඔබේ ගෙදර තිබිච්ච සංගීත සංස්කෘතිය මොන වගේකක්ද? ඔව් මෙහෙමයි අපි කුඩා කාලෙම ඉතින් ඇත්තටම දැන් සීයා ගැන කිව්වනේ. එතකොට දැන් සීයාගේ සින්දු පටිගත කරපුවා තිබුණා. ඉතින් තාත්තව නිතර දානවා. ඉතින් ඒකෙන් අපි සීයා ගැන අදහසක් අපිට ආවා. ඒ කියන්නේ සීයා හොඳ ප්‍රවීණ ගායකයෙක් කියන එක අපිට දැනුණා ඒ තුලින්. ඉතින් සීයාගේ ප්‍රසිද්ධ සින්දුවක් තමයි නිතර ගුවන් විදුලියේ ගියා අජපාල නුගමූලේ කියලා. මොකක් භක්ති ගීත මොකක් වගේ මේ බොදු ගීත කිව්වා. අජපාල නුගමූලෙහි තීරේ අනුමා මේ ග්‍රැම්ෆෝන් තැටියු කියන්නේ නේද කියන්නේ? ග්‍රැම්ෆෝන්. අජපාල නුගමූලෙහි සත්සතිය ගැන මේ කියන්නේ. අජපාල නුගමූලෙහි තීරේ අනුමා. එහෙම ඒ වචන ටිකක් සත්සතිය ගැන. ඉතින් ඒකෙන් අර මේ සීයත් සංගීතයේ විපුලතාවයක් දක්වගෙන කියන එක තේරුණා. ඒකට ඒ හරහා තාත්තට ඒ උරුමය ආවා. ඉතින් එතකොට ඒ පිය උරුමෙන් ආපු මේ දෙයක් හැටියට තමයි මමත් සැලකන්නේ. දැන් සංගීතයේ මට පිහිටුවා නම්. හැබැයි ඒවා ඉතින් සතත අභ්‍යාසය තුලින් හදාගත යුතු ඉදිරියට ඇගේ මං හිතන්නේ ජානමය වශයෙන් නැති සීයාගේ සහ තාත්තගේ
නැති කියලා හිතනවා ඉතින්. ජනනි ඒ ජානමය ගති ලක්ෂණ වලින් එහෙම නැත්නම් ඒ උපිය උරුමයෙන් ඔබ ඔබේම ගීත නිර්මාණය කරගෙන තියෙනවද? මගේම කියන්නේ එහෙම ගීතයක් නිර්මාණය කරලා තිනවා රඹුකන හාමුදුරුවෝ එක ගීතේ. රඹුකන ස්වාමීන් වහන්සේ රචනා කරා. ස්වාමීන් වහන්සේ ගීත රචනය කරේ තාත්තා විසින්ම තමයි සංගීතය සංයෝජනය කරේ. අපි එහි පද කීපයක් ගායනා කරමු. හොඳයි. මුනිදු මුවින් පිදුම් ලැබුවේ ගෙදර බුදුන් ලෙසිනා වදන් මුවින් ශෝක නිවා ගෙදර බුදුන් අම්මා සීතල පිරිවිල් ජලයේ හැඩරුව මල් සතු මල් සේමා. ජනනි ඔබ හරිම ලස්සනට ගායනා කරනවානේ. ඔය වැඩි කතා බහ නොකරට මේ ඔබට තාම හොඳට ගායනා කරන්න පුළුවන්. තා ඔබට හොඳ හඬකුත් තියෙනවා. ඔබගේ තව සහෝදරියෝ කීප දෙනෙක් ඉන්නවා මම හිතන්නේ. ඔව් මට වැඩිමහල් අයියා කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ තංගිලා තුන් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලොත් ගීත ගායනා කරනවද? අයියා ගීත ගායනා කරනවා. ඒ කියන්නේ ඉතාලිය පදිංචි වෙලා ඉන්නේ. නමුත් එයා පොඩි දේවල් ඒ කියන්නේ මේ ඉදිරියට ඇවිල්ලා නැහැ ගායන ශාස්ත්‍රේ. නමුත් එයාගේ තාත්තගේ හඬ තියෙනවා. නමුත් එයා පාසල් යන අවදී මේ ප්‍රගුණ කරේ නැති නිසා එයා දැන් වොයිස් ට්‍රේනින් වලට යනවා මේ ඉතාලියේ. එයාට ඉතින් කැමැත්තක් තියෙනවා ඇත්තටම ඉස්සරහට මේ ගායන ශාස්ත්‍රේ ඉගෙන ගත්තා මේ අපේ අමරනාත් විතර එයාගෙන් ඉගෙන ගත්තා ගිටාර් එක. ගිටාර් එක අවුරුදු දෙක තුනක් කියන හොඳට ගහන්න පුළුවන් ගිටාර් එක. අමරේ හඬ ගැන ඉගෙන ගන්න ඉතාලියේ කියාපු රටනේ. හරියට. එයා දැන් ඒ ගිහිල්ලා එයා මේ වොයිස් ට්‍රේනින් කරනවා ඉතාලියේ. අපිට පුළුවන් නම් දවසක අපි පුතාවත් ගෙන්නමු. දැන් ඉස්සර මම කියනවා පුතාට මේ නාස්සන්න කියන්න එපා පුතේ නේසල් වොයිස්. එහෙ උගන්වනවලු ඒක. ඒ නේසල් වොයිස් එකත් ඕනෙලු. ඔව්. ඒකත් අවශ්‍යලු දෙකම. ඔව් දැන් අපේ විෂය නම් නේසල් එකත් අපිට අවශ්‍යයි. දෙකම බැහැර කරන්නේ නැහැ. හරි සිං කරා. අමරේ දැන් ඔය පුතා නැති හින්දා මට මේ කතාවක් හදාන්න බැරුව ගියා. මම පුතා හිටියා නම් මට පුතාගේ හඬයි ඔබේ හඬයි අරගෙන කතාවක් හදාන්න තිබුණා මේ. තාත්තගේ හඬ පොඩ්ඩක් මතු කරන්නකෝ. ඔව්. බැරේ තාත්තා ගායනා කරපු ගීතයක්. අජපාල හේනුග මූලෙහි තිරයේ අනෝවා අජපාල හේනුග මූලෙහි තිරයේ අනෝවා උන් ඒ සදේ අප සීවීරා ජනයේ එදීලා අජපාලයේ නුගමූලෙහි තිරයේ අනෝවා. හරිම අපූරුයි. අපි යනවා මීළඟ ගීතේට. අපි නටමු. නටමු නටමු තුටින තුටින ගීත ගයාලා ලලලාලලාලලාලලා අපි නටමු නටමු තුටින තුටින ගීත ගයාලා ලලලාලලාලලාලලා ලෙසට රා
කාසිරාසි කාසිරැස් කරන්න කෙතමනේ අදේ වසා දමන්න කාසියෙන් අපි නටමු නටමු තුටින තුටින ගීත ගයාලා ලලලාලලාලලාලලා සොයන පාරමෙන්න නෙත්‍යොමා බලන් සෑම දෝස කාසි බෙලෙන් සුල් වෙලා ගොසින් අපි නටමු නටමු තුටින තුටින ගීත ගයාලා ලලලාලලාලලාලලා අපි නටමු නටමු තුටින තුටින ගීත ගයාලා ඔබ මේ තින ලොකු භාග්‍යයක් ඔබ අපේ රටේ තාම විවිධ කැනෙ ඔබේ ගීත විවිධ වෙනවා වගේම ඔබේ ගීත ඒකාකෘතික නොවෙනවා වගේම ඔබ ඉතාම තරුණ සංගීතඥයත් එක්ක කටයුතු කරලා තියෙනවා විවිධ සංගීතඥයෝ දැන් ඔබ ඊළඟට තෝරන් තියෙන ගීතය සුරේෂ් මාලියද්දර මේ සංගීත රචනා කරපු ගීතයක් මේ ආලවන්ත වීදී දැන් මේ ගීතේ රචනා කරන්නේ වෛද්‍ය සනත් දමික බණ්ඩාර ඉතාම ජනප්‍රිය ගීතයක් මේක මොකද කියන්නේ මම කියපු එකට මේක තමයි මට ඒතර කියන්න මොකද දැන් මේ තාරුණ්‍යයට කිට්ටු වෙන්න තමයි මම බැලුවේ මොකද ඒගොල්ලම වෙන පැත්තකට හරව ගන්න පුළුවන්ද කියන හැඟීමෙන් තමයි මේ සමහර ගීත ගෙව්වේ හොඳයි අපි මීළඟ ගීතයට යනවා ආලවන්ත වීදියේ මේ ආලවන්ත වීදියේ නෙක විසිතුරු සල්පිල්වල නෙක විසිතුරු සල්පිල්වල සිහින තියෙන්නේ ආලවන්ත වීදියේ සඳුරුනත් පාටහින වැඩි මිල නෑ හරිලා පිට ගන්න තියෙන්නේ පරිස්සමින් නොගත්තොතින් සිහින බිඳින්නේ මේ ආලවන්ත වීදියේ ආලවන්ත වීදියේ නුරාලනුන් නෙතග බැලුම් වැඩි මිල නෑ අතමානෙම ගන්න තියෙන්නේ පරිස්සමින් නොගත්තොතින් දැසරි දෙන්නේ මේ ආලවන්ත වීදියේ මේ ආලවන්ත වීදියේ නෙක විසිතුරු සල්පිල්වල
එක විසිතුරු සල්පිල්වල සිහින තියෙන්නේ ඒ සිහිනවලින් වඩා සොඳුරු සිහින සොයා වීදි පුරා යන්න හිතෙන්නේ යන්න හිතෙන්නේ ජනනි මේ තාත්තා හුදු ගායකෙක් ගෙම නැත්තම් ගායන කලාකරුවෙක් පමණක්ම නෙවෙයි. මේ සමාජයේ පිළිබඳව හරි අවබෝධයෙන් හිටපු සමාජයේ පිළිබඳ ප්‍රතුල අවබෝධයක් තිබෙන හරිම සංවේදී මිනිස්සෙක්. තාත්තා ගැන මොකද කියන්නේ? ඔව් ඇත්තටම තාත්තා ගැන නිහතමානීව ආඩම්බර වෙනවා අමරසිරි පීරිස් ගාන්ධර්වයාණන් මගේ පියා වීම. ඉතින් කලා ශාස්ත්‍රය තුල සුවිශේෂ චරිතයක් තාත්තා. බොහොම මේ හිමින් ගමන් මගක් තාත්තට තිබුණේ. ඉතින් අපිත් මං හිතන්නේ ඒ වගේ වෙන්න ඕනේ. ඒ කියන්නේ හඹා යන්නේ නැහැ. ෂේ තාත්තා නිතරම කියන දෙයක් තමයි මේ ඉගෙන ගන්න සංගීතය ඉගෙන ගන්න තවමදි. ඉතින් ඇත්තටම අපිත් එහෙම හඹා ගෙන්නේ නැත්තේ තාත්තට හානියක් නොවෙන්න. තාත්තගේ පෞරුෂය ගොඩනගාගත්ත පෞරුෂය සමාජයේ තාත්තා ගැන තියෙන ගෞරවය ඒක නැති කරන්න ඇත්තටම අපි කැමති නෑ. ඉතින් මං හිතනවා අයියා වුණත් හරි හිමින් ගමනක් එන්න උත්සාහ කරන්නේ ඒකයි හරියටම ඉගෙනගෙන හරියටම සංගීතය කියන්නේ මොකක්ද ඒක ඉගෙනගෙන ඉදිරියට එන්න බලාපොරොත්තුවක් තියෙන්නේ. ඉතින් ඇත්තටම මම ගුරු වෘත්තියනේ. ඉතින් මේ ළමයිට දැනුම කල්ප මේ කුසලතානේ අපි වර්ධනය කරන්නේ. ඉතින් ඒ අර තාත්තගේ ගීත තුලිනුත් තිබිච්ච මේ සමාජ යථාර්ථයන් තිබුණානේ. ඉතින් එකකට එකක් වෙනස් මේ ඉතින් සමාජගත මේ හැම ගීතයක්ම තාත්තා තෝරගනිද්දී ඒක මං හිතන්නේ හුදු වචන විතරක් නෙමෙයි. මේ අර්ථය ගැන එහෙම හිතුවා කියලා මම හිතනවා. ඉතින් මම හිතනවා ඒ අත්දැකීම් තුලින් මමත් දරුවන්ට පාසල් ජීවිතයේදී දරුවන්ට මගෙනුත් වෙන්න ඕනේ ඒක කියලා තමයි මම හිතන්නේ. දැන් ගෙදර ජීවිතයේදී වඩාත්ම ජනනිට සමීප තාත්තද අම්මද? වඩාත්ම අම්මා. ඒ කියන්නේ මට හිතෙන්නේ දැන් කුඩා කලින්දම තාත්තා නිතර ගෙදර රැඳුන අඩුයි. අපි අම්මා එක්කනේ නිතරම හිටියේ ඉස්කෝලේ යන්නේ හැමදේම අම්මා. ඉතින් මේ තාත්තා සමග ඉන්න ඒ පොඩි කාලේ ඉතින් ඇත්තටම අපි හරි කැමති ආදරේ තාත්තට. හැමෝම එක වගේ. ඉතින් ඇත්තටම ආඩම්බර වෙනවා තාත්තගේ දියණියක් වීම. ඒ කියන්නේ ඕනම දියණියක් බලාපොරොත්තු වෙනවනේ තාත්තගෙනගේ ආදරය, මේ කරුණාව. ඒ හැමදේම අර ගායකයෙක්ට එහා ගිය දෙයක් තියෙනවා තාත්තගේ ඇත්තටම. දියණියගේ වීරය. ඔව් අනිවාර්යයෙන්. හොඳයි අමරේ මේ ආදරණීය දුව ගැන සමරට මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තම ඉතින් මගේ ඉතින් මේ අනිත් පවුලේ අනිත් දරුවොත් ඔක්කොම වැඩි කලබල නැහැ. ඒගොල්ලෝගේ ඉතින් මම කිසිම දෙයකට බාධා කළා නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය දේ ඒගොල්ලෝ තීරණය මොකද ඒගොල්ලෝ හොඳ අධ්‍යාපනයක් ලැබුවා. ඉතින් ඒ විශ්වාසය මට තියෙනවා. වරදක් වෙන්න විදියක් නැහැ. ඉතින් ඒගොල්ලෝ හොඳ මම පස් දෙනාම හරි ගමනක් ගිහිලා තියෙනවා පස් දෙනාම. මම ඉතින් දෙවෙනියා. ඉතින් මෙයා පැත්ත තෝරගත්ත සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉගෙන ගත්තා. ඒ පාඨ මාලාව කරලා උපාධිය ලබාගෙන දැන් ඉතින් ඔය ගුරු වෘත්තියේ ඉන්නවා. අනිත් අයත් ඒ වගේ ඒ වෘත්තිවල ඉන්නවා. දැන් මේ අනිත් දුව එතන බැංකු ශාස්ත්‍රයේ ඉතින් බාලදුවත් බාලදු විතරයි මේ ගෙදර ඉන්නේ තමයි සාකමන කරන්නේ. පුතාත් ඉතින් මෙහි ඉඳලා පස්සේ එයාගේ බිරිඳයි දරුවොත් එක්ක එහෙන වෙරෝනා නගරේ. හොඳයි අපි අවසාන විරාමයට යනවා. අමරේ ඔබ අවසානයට තෝරාගෙන තිබෙන ගීතය තරුණ පරම්පරාව ඔබ කෙරේ එක්වරම අවධානය දෙනා ගන්න සමත් වෙච්ච ගීතය. මේක මං හිතන්නේ හරි ඉක්මනින් ජනප්‍රිය වුණා. සහ ඔබ පැමිණි ගියාර එක්වරම උඩු යටි කරු වුණා වගේත් හිතෙනවා. මේක රචනා කළේ ඒ වගේම ගීත රචකයෙක් කැලුම් ශ්‍රීමාල්. සංගීතය අපේ සංගීත ක්‍රමසිංහ අපේ නෙමෙයි මුළු රටේම සංගීත ක්‍රමසිංහ මේ ගීතය ඔබ ගායනට කලින් මට ඔබෙන් තියෙනවා මේ නිල ප්‍රශ්නයක් අහන්න. ඔබ හිතන්නේ මොකද මේ අපේ සිහ ශක්ති සහෘදයන් ගැන? හැම කෙනෙක්ම එක වගේම ප්‍රතිභාව පූර්ණ ශිල්පියෝ
මේ ඔක්කොමත් එක්කම වැඩ කරලා තියෙනවා. මගේ නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් වික්ටර් මගේ මිත්‍රයා මාත් එක්ක එකට අධ්‍යයන ශාස්ත්‍රය හදාරපු පුතු දෙන්නම. ඉතින් ඒ පසුබිම තියෙනවා උන්ගේ අපේ මම හිතන්නේ අපේ අනාගතේ හරියම ශ්‍රේෂ්ඨ වණක් කියන්න පුළුවන් මේ ශිල්පියෝ මේගොල්ලෝ අනාගතේ. මේ රසිකාවියනේ අපේ රටේ විශිෂ්ටතම ගාන්ධර්වයෙකුගේ ප්‍රඥාව මුසු දැනුම් සම්භාරයෙන් බිදක් ඔබ වෙත තිල්න කරන්න අපට ලැබුණා නම් අපේ ගණිතාව සතුටට පත් වෙනවා. ඒ වගේම අමරසිරි පීරිස් මහා සංගීත වේදිකානනි ඔබට අමරකීය ඔබට දෙන ආදරය නිසා ඔබට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වැඩසටහනට පැමිණීම පිළිබඳව ඔබට අපේ ගෞරවය ඔබටත් ඔබේ දියණිය ජනනිටත් අපේ ගෞරවය ඉහළින්ම පුද කර සිටිනවා. ජනනි ඔබටත් යමක් කියන්න තියෙනවා නම් කියන්නකෝ මේ සහෘදයන් පිළිබඳව. ඔව් ඇත්තටම මේ හරිම මේ සතුටුයි හරිම ආසයි මේ සංගීත ඛණ්ඩ අහගෙන හරි ආසයි. ඒ කියන්නේ ඉතින් අපිට හරි පහසුයි මේ ගායනය කරන්න ඉතින් මේ සංගීතයත් එක්ක. හොඳයි ජනනි ඔබටත් බොහොම ස්තුතියි. එසේනම් ප්‍රිය රසික රසිකාවියනි ලය සහ ලය අදත් මේ ආකාරයෙන් නිමවට පත් වෙනවා. ලබන සතියේත් ඔබ මුණ ගැසීමේ අපේක්ෂාවෙන් ඔබ ඇපල් මලක් වාගේ යයි කියමින් අපි ඔබෙන් අදට සමුගත්. ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හම්බුණු පායන්න දැසමානේ උණුහුමට ගින්දරි ගෙනියන්න මාගේ ගානේ මේ හිතම සුන්දරි දිගු දැස බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටි ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ ඇස්පියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ කීලි ගැහෙන සිත අනුහස අයදී ප්‍රේමයේ එය පමණක් ශේෂය වී නම් පූර්වාත්මයේ ඔබගේ වසන මා සිත අවිනීතයි අවනත නැති නිතටද අවිවේකයි උදකලාව අවනඩුවක් ගෑනු ළමයෝ ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ ඉටි රූපෙන් අපූර්ව විඳින්න මං හරි ආසයි පින්තූරෙ වගේ ඔබ හිනහෙනකොට මට ලෝභයි
සිතක් හිතන්නේ නැතිනම් මං හරි ආදරෙයි කියාගන්න බැරි කමින් හිත බරයි ඒ අඩමින් හිටත් එහෙම වෙයි උදකලාව අවනඩුවක් ගැනු ළමයෝ ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු පායන්න දැසමානේ උණුහුමට ගින්දරි ගෙනියන්න මාගේ ගානේ මේ හිතම සුන්දරි දිගු දැස බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටි ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු සම්මේලන් වෙලා ඔකිල්ල නදින් මත් වෙලා සිසිල් සුළං යාවි පාවෙලා ළඟ තුළුළු කුල සලසලා ඇමගේ අන්නෙහි නැගිලා නිල් නිත්‍යුග මහද ගත් කලා හැඩ වැඩ ගමන ලලිතවේ ඔබ මුළු ගමට මැණිකවේ සිනහමුවින් හදක් සැනසුවේ සාමය සතුට රැඳිලොවේ උමරිය ඔබ සිතේ මැවේ නොබලා හදවත දුකින් තැවේ එලීල වරල දීරලා අයන ගමන කඩ වෙලා ගම්මානෙ මිගිරියාව ගම මේලි කලා උන් සඳ රැස් කැලුම් ගෙලා ඇසුර දෙවුලියක් වෙලා කුසුම් නටයි පවන් සලසලා